දරුවනි සුබ සන්ධ්‍යාවක් දුලපතලන් මාව ඇහෙනවද? සුබ සන්ධ්‍යාවක් සර්. එතකොට අපි අද සාකච්ඡා කරන්න ඕනේ 2016 සෙකන්ඩ් පේපර් එකේ ඒ පාර්ට් එක. ඔව් සර්. ඒ පාර්ට් එකනේ. අපි එදා ෆස්ට් පේපර් එක සාකච්ඡා කරානේ. දුලපතලන්ගේ උත්තර පත්‍රය සූදානම් කරගන්න. කාටටානේ නම 11 කියලා කාටටාන තියෙන ඉන්න ලීක් එක. ප්‍රතිදිනද අපිට පුළුවන්. මට තේරුණේ. හරි ඒක වැඩි කරගන්න. දැන් පන්තිවද? දැන් එක දැන් 8 කියලා තිබ්බද මම දැන් බලවල ඉස්සෙල්. කාලසටහන බැලුවද? කාලසටහන ඔන්ලයින් එක දාලා තිබුණේ නැහැ. තිබුණා? එතකොට දරුවනි ඔයගොල්ලන්ට මම හිතන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇති. දුන්නේත් පේනවද ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද? ඔව් සර්. ඔව්. දැන් දුලපතාලා මුහුණ දෙන වාර විභාග ප්‍රශ්න පත්‍රය ප්‍රශ්නහිර පළාත් ප්‍රශ්න පත්‍රය බොහෝ දුරට මේ ආකෘතියට අනුවම තමයි සකස් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ආකෘතිය. ඒක දැන් ඔයගොල්ලන්ට මුහුරු අත්දැකීමක් නෙමෙයි. ඉතින් සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය සාමාන්‍ය පුතේ ප්‍රතිශත භාවිතයට තමයි වෙක් වෙන්නේ. ප්‍රශ්නාංක වෙනස් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ප්‍රශ්න 6න් ප්‍රශ්න 3ක් බීජ ගණිතයට අදාළයි. ඒ කොටසේ ජ්‍යාමිතීය සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේම මේ කොටසේ ඉහළ සාධනීය මට්ටමේ ප්‍රශ්න දෙකක් සකස් වෙනවා. ඒ තුල ප්‍රතිශත භාවිතය තමයි මේ ප්‍රශ්න කරන්නේ. දුලපතාල විෂය නිර්දේශය තුල ප්‍රතිශත භාවිතය සම්බන්ධ පාඩම් මාතෘකා කිහිපයක් අධ්‍යයනය කරා. ඒ අතර ප්‍රධානම මාතෘකාව තමයි පුතා බදු. මේ බදු පිළිබඳව පුතාලා මූලික බදු වර්ග 4ක් පිළිබඳව අවධානය යොමු කරා. ඒ තමයි පරිපණම් බදු, ඊට පස්සේ තීරු බදු, ඊට පස්සේ ආදායම් බදු සහ ඊට පස්සේ එකතු කළාගේ මත යෙදෙන බද්ද value added tax එක, ඒ කියන්නේ VAT කියන බද්ද. ඔය කියන බදු වර්ග 4 හා සම්බන්ධව මූලික අවබෝධයක් අරගෙන එහා සම්බන්ධව ගණනය කිරීම කරන ආකාරය පිළිබඳව පුතාලා ඉගෙනගෙන තියෙනවා. දැන් මේ 2016 ප්‍රශ්න පත්‍රයේ ඔයගලන්ට පේනවා මේ ආදායම් බදු පිළිබඳව තමයි පුතා ප්‍රශ්න කරන්නේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර ඇති මාසික පුද්ගලයන් විසින් ගෙවිය යුතු ආදායම් බදු ගණනය කරන ආකාරයේ පහත වගේ දැක්වේ. ආදායම් බදු ගණනය කරන ආකාරයේ පහත දැක්වේ. වාර්ෂික ආදායම පළමු රුපියල් 500,000 ඒ කියන්නේ ලක්ෂ 5ක් ආදායම් බද්දෙන් නිදහස් කරනවා. ඊට පස්සේ ඊළඟ 500,000ට 104ක්, ඊළඟ 500,000ට 108ක්, ඊළඟ 500,000ට 112ක් ආදී ලෙස තමයි ආදායම් බදු අය කරන්නේ පුතේ. ව්‍යාපාරිකගේ වාර්ෂික ආදායම 1,650,000ක් නම් එම වර්ෂයේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බදු මුදල ගණනය කරන්න කියලා තමයි අපිට පළවෙනි කොටස කියන්නේ. දෙවෙනි කොටස ආදායම් බදු ගෙවීමෙන් පසු ඉතිරි ආදායමෙන් 20%ක් වාර්ෂික සුළු පොලිය 6%ක් ගෙවන බැංකුවක තැන්පත් කරයි නම් එමගින් ව්‍යාපාරිකයා වසරක් අවසානයේ ලබන අමතර ආදායම කොච්චරද කියලා අහනවා. ඊට පස්සේ සුළු පොලිය පැත්තට තමයි ඔබව ඇගීමට ලක් කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නයේදී පුතේ දැන් සරල ගැටලුවක්. ඒ සරල ගැටලුව සංකීර්ණ කරගැනීමේ හැකියාව තියෙන්නේ ඔබටම තමයි. නේද? කලබල නොවි මිනිත්තු කිහිපයක් මේ ගැටලුව කියවත් තේරුම්ගෙන ඊළඟට තමයි පුතේ ගාන පිළිවෙලට අපි හදන්න ඕනේ. අපේ දරුවෝ වෙලා තින්නේ කලබල වීම නිසා ප්‍රශ්නේ උඩින් පල්ලෙන් කියවලා ප්‍රශ්නය තුල අන්තර්ගතයේ නිසි අවබෝධයකින් තොරව උත්තර ලියන්න යනවා. උත්තර පත්‍රයේ පිරෙව්වට පුතා ඔබට ලකුණු පිරෙන්නේ නැහැ.
කාලේ නාස්ති කරගෙන ඔබ උත්තර පත්‍රයේ පෙරෙව්වට නූපන් ප්‍රශ්න වලට උත්තර ලිව්වට වැඩක් වෙන්නේ නැහැ පුතේ. දීලා තියෙන ප්‍රශ්න වලට අදාළව තමයි ලකුණු පරිපාටිය සකස් වෙන්නේ. තේරුණාද? අපි එහෙමනම් මේකට පිළිතුරු ලියන විදිය බලමු. මේකට පිළිතුරු ලිවීමේදී ප්‍රතිශත භාවිතය තමයි යෙදෙන්නේ. මම වයිට් බෝඩ් එක මෙතට ගන්නම්. අලුත් පිටුවකින් පටන් ගන්න දරුවනි ඔබ අනිවාර්යයෙන්ම උත්තර ලියනකොට සෑම ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් පටන් ගන්න. ඒක බලන අපිට ඉතා පහසුයි. එතකොට ඔන්න බලන්න හිතන්න මේ අදාළ උත්තර පත්‍රය කියලා. එතකොට පුතේ අපි පටන් ගන්න ප්‍රශ්නාංක 1 දෙවෙනි කොටසේ. එතකොට ප්‍රශ්නාංකය අපි දැම්මා. ඊළඟට අපි අණු අංකයට එනවා. අණු අංක රෝමි ඉලක්කම් අංක 1. අපෙන් අහන්නේ මේ ව්‍යාපාරිකයාගේ ආදායම වාර්ෂික ආදායම 1,650,000යි නම් ඔහු ගෙවිය යුතු වරිපණම් බදු ආදායම් බදු මුදල. අපි ගමු පළවෙනි වාක්‍යය. අපිට දැන් මේක මෙහෙම බෙදා ගන්නත් පුළුවන්. දැන් වාක්‍ය නොලියා අපිට මේක මෙහෙම සාරාංශගතව ඉදිරිපත් කිරීමක් කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මෙයාගේ ආදායම රුපියල් 1,650,000යි. මේක තමයි මෙයාගේ ආදායම. මේක මම පෙන්නනවා මේ. මොකද්ද මේ වාර්ෂික ආදායම? මේ මේක ඉන්නේ වාර්ෂික ආදායම. එතකොට පුතේ මේකේ අපි ගත්තොත් පළවෙනි 500,000 ආදායම් බද්දේ නිදහස් වෙනවා. එතකොට පළවෙනි 500,000 ආදායම් බද්දේ නිදහස් වෙනවා. ඒක අපි පෙන්නනවා මෙහෙම රුපියල් 500,000ක් මොකද වෙන්නේ ආදායම් බද්දේ නිදහස්. ඊළඟට අපිට පුළුවන් මෙතන 500,000ක් අඩු කරාම තවත් මේක 500,000කට යන්න පුළුවන් නේ. එතකොට අපි එතන පෙන්නනවා ඊළඟ 500,000 අපි ගත්තොත් මේ ඊළඟ 500,000 ආදායම් බද්දට යටත් වෙනවා. ඒකේ ආදායම් බදු ප්‍රතිශතය අපි සඳහන් කරනවා. ඒකේ ආදායම් බදු ප්‍රතිශතය වෙන්නේ 4%යි. එතකොට ආදායම් බද්ද 4%යි. එතකොට මේ මොහොතේ යා ගෙවන ආදායම් බද්ද අපි හොයනවා 500,000 ගුණ කරනවා 104. එතන එනවා ආදායම් බද්ද දරුවනි 100ව 1යි 100ව 5000යි 5000ව 4ක් රුපියල් 20000යි. රුපියල් 20000යි. ඊළඟට අපි එනවා ඊළඟ අවස්ථාවට. ඊළඟ අවස්ථාව ආයි තව රුපියල් 500,000. එතකොට අපි දන්නවා 1,500,000ක් තමයි මෙතනට එන්නේ. 1,500,000. එතකොට ආදායම් බද්ද එන්නේ 108යි. 108යි. අපි එතන 500,000 ගුණ කරනවා දුවේ පුතේ 108ෙන්. එතකොට එනවා එතන ආදායම් බද්ද 5008ක්. එතකොට එනවා 5008ක් රුපියල් 40000යි. එතන රුපියල් 40000යි. ඊළඟට අපි ඊළඟ අදියරට යනවා. ඊළඟ අදියර දැන් ඉතිරි මුදල අපි බලමු. මෙතන එනවා 1,500,000ක් 1,500,000ක් වුණොත් පුතේ රුපියල් 350,000ක් තමයි ඊළඟ 500,000ට යටත් වෙන්නේ. නේ 500යි මිලියන 150
1,510,000 නෑනේ. මෙතන ඉන්නේ 1,50,000. 150,000යි. 150,000යි නැත්නම් 1,50,000යි. ඒකට අයිති වෙන්නේ 100ට 12. 112ක ආදායම් බද්දා. එතකොට අපි එතන බලනවා 150,000 ගුණ කරනවා 100ට 12න්. එතකොට මෙතන 100 1යි 100 1500යි. 12 5 60න් 6ක් පිටුයි 12ක් එක 12යි 6යි 18යි. අගට පින්දු දෙකයි රුපියල් 18,000ක් එතන එනවානේ. ඔන්න එහෙනම් අපි ලියනවා එම නිසා ගෙවන මුළු ආදායම් බද්ද මෙතනින් අපිට ගන්න පුළුවන්. අපි අහන්නේ ගෙවිය යුතු ආදායම් බද්ද. ගෙවිය යුතු මුළු ආදායම් බද්ද මුදල. එතකොට දුවේ පුතේ මේ කියන 20,000යි මේ කියන 40,000යි මේ කියන 18,000යි අපි එකතු කරනවා. එතකොට එනවා ඔබට පේනවා මෙතන 4 2 6 1 7යි. ඒ නිසා ආදායම් බද්ද ලෙස පුතේ 78,000ක් ගෙවන්න ඕන. එතකොට වාක්‍යය ලියන්න කරදර වෙන්න ඕනේ. ওই විදිහට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. සංනිවේදනය කරන්න පුළුවන්. කොහොමද උත්තර ආවද ඔයගලන්ට? ඉරුක පුතා උත්තර ආවද මේ විදිහට? ඔව් සර්. ඔව්. එතකොට සාමාන්‍යයෙන් මේකට ලකුණු වෙන් කිරීම කරොත් 20,000ට 1යි 40,000ට 1යි 18,000ට 1යි 70,000ට 1යි කියලා අපිට වෙන් කරන්න වෙනවා. එතකොට 1යි 2යි 3යි 4යි අන්න මේ ප්‍රතිශත වලට දෙන්න ඕන. නමුත් මෙතනට අපිට ලකුණු 4ක් වෙන් කරන්න පුළුවන්. මේ ලකුණු 4ක් වෙන් කරන්න පුළුවන්. මේක මේ සමස්තයේ මේ ප්‍රතිශත සම්බන්ධව එක ලකුණක් වෙන් කරන්න. 104න් 108න් මේ තුනෙන් එකක් හරි ඉදිරිපත් කරලා තියෙනවා නම් එක ලකුණක් වෙන් කරන්න. ඒ අනුව එතන සමස්තයේ ලකුණු 5ක් උදේ එනවා. ලකුණු 5යි. අපි දෙවෙනි ප්‍රශ්නෙට එනවා ආදායම් බදු ගෙවීමෙන් පසු ඉතිරි ආදායමෙන්. දැන් මම මෙතනින් අයින් වෙනවා ආදායම් බදු ගෙවූ පසු ඉතිරි ආදායමෙන්. දැන් මෙයා ආදායම් බදු ගෙවුවට පස්සේ ඉතිරි ආදායම. අපි එහෙනම් අපේ රෝමිලකම් අංක දෙකට එන්නේ ආදායම් බදු ගෙවූ පසු ආදායම් බදු ගෙවූ පසු ඉතිරි ආදායම. ඉතිරි ආදායම. ඉතින් මෙයාගේ ආදායම් බදු ආවේ ආදායම 1,650,000යි. 1,000,000 මේ 650,000න් අපි 1,650,000න් අර ආදායම් බද්ද අපි අඩු කරනවා. ආදායම් බද්ද අපි අඩු කරනවා. අපිට ආදායම් බද්ද ආවේ 78,000යි. මේ 78,000ක් අපි අඩු කරනවා. මෙතන. එතකොට එනවා දරුවනි 3යි 10න් 8ක් 2යි 14න් 8ක් 7යි මෙතන 5යි 2යි 10යි 14යි 15යි 5යි රුපියල් 1,572,000යි. 1,572,000ක් තමයි ආදායම් බද්දෙන් පස්සේ ඉතිරිය. ඊට පස්සේ අපි කරනවා ඒකෙන් 120ක් වාර්ෂික සුළු ආදායම් බද්දෙන් 120ක් 106ක ගෙවන බැංකුවක තැන්පත් කරනවා. එහෙනම් බැංකුවේ තැන්පත් කළ මුදල. අපි එනවා බැංකුවේ තැන්පත් කළ මුදල. බැංකුවේ තැන්පත් කළ මුදල. ඒතර බැංකුවේ තැන්පත් කළ මුදල වෙන්නේ පුතා 1,572,000 අපි ගුණ කරනවා 100ට 20. ඇත්තටම 100ට 20ක් කියන්නේ පහෙන් පංගු එකක්.
නේ 120ක් කියන්නේ 5න් පංගු 1ක් 100 මෙතන ගත්තාම 15720යි ඒ 15720 අපි 20න් ගුණනවා දෙවරක් දෙක 4යි දෙවරක් අත 14න් එකක් තිබුණේ දෙවරක් 5 10යි 11යි දෙවරක් 2යි 1යි 3යි එතකොට මෙතන අපිට බිඳුව එනවා ඒ කියන්නේ රුපියල් 31440යි නේ 31440යි පහ බිඳුවක් එනවා නේද 314400ක් නේ 314400ක් ඒක දෙකක් වෙනවනේ ඊට පස්සේ අපිට තියෙන්නේ මේක 100ට 6ක සුළු පොලියක් ඇත්තේ ਉਹ බැංකුවේ තැන්පත් කරන්නේ වසරක් අවසානයේ ලැබෙන අමතර ආදායය එහෙනම් අපි එනවා වසරක් අවසානයේ ලබන අමතර ආදායම කීයදාවි දුන්නේ අවසරක් අවසානයේ අමතර ආදායම වසරක් කලින් පොඩ්ඩක් වැරදිලා ඒක හරියට ඇවිල්ලා නැහැ. පොතනද වැරදිලා තියෙන්නේ දැන් හදලා නැද්ද නෑ හැදුවා. වැරදුනේ කොතනද එතන මේ 1,50,000 දාන එකට 15,000 දාන්න තියෙනවා. අර මේ 112 බදු මුදල 112 නෙවෙයි 120 නැත්නම් ඒ කියන්නේ අර මුලින්ම බදු මුදල හොයනවානේ ලක්ෂ 5 කඩලා එතන බදු මුදල වරද්දගෙන එතන ඔව් ඒනවනේ කල්පනාව රවිදු මෙතනට ආවද රවිදු නෑනිස අර ටියුට්ටලත් නෑස 2016 පේපර් එක හම්බුනේ ටියුට පෙබරල් ටියුට් බෙලුව ඒ දෙකීම නෑනිස පේපරේ නෑස ටියුට් දෙකීම නෑ පෙබරාරීගෙන් බෙලුව ජනවාරීගෙන් බෙලුව ඒ දෙකීම නෑ උදා කම්පියුටර් ආපු වෙලාවේ මතක් කරන්න තිබුණා ආවනේද ෆිසිකල් ක්ලාස් එකට ඔවුස මේ ලබන සති ඉල්ලගන්න පුළුවන්ගේ WhatsApp message එකක් දාන්න මම දැන් එවන්න. හරි. එතකොට මේ දැන් වර්ෂ අවසානයේ ලැබෙන ආදායම හොයන්න මොකද කරන්න ඕනේ? 314,400 අපි ගුණ කරනවා පොලි ප්‍රතිශතයෙන්. පොලි ප්‍රතිශතයේ එන්නේ සුළු පොලියක් 106ක්. නේ වාර්ෂික සුළු පොලිය 106යි. අමතර ආදායම කියන්නේ ඒක. 106න් ගුණ කරනවා. නේ? එතකොට මෙතන එනවා CA1 මෙතන CA1 3144යි. ඒ වගේම 6ක්. එතකොට මෙතන එනවා 6 වරක් 4 24න් 4 දෙකක් ඉතුරුයි 6 වරක් 4 24යි 26න් දෙකක් ඉතුරුයි 6 වරක් 1 6යි 7යි 8යි 6 වරක් 3 18යි රුපියල් 18864යි 18864යි හරිද ඔය චන්දිරු ඉන්නවද අවද උත්තරය ඔය කතා කරන්න අනිත් අය ඉසුල සම්බන්ධද ඉසුල පුතා නිසලිට අවද උත්තරය ඔව් සර්
මේ විදිහටමද හැදුවේ? ඔව් සර්. අනිවාර්යෙන් එතකොට ලකුණු හැදෙනවා පුතා මෙන්න මේ විදිහට 1,500,000 එක ලකුණයි 120න් ගුණ කරනවට එක ලකුණයි 314,400ට එක ලකුණයි 106න් ගුණ කරනවට එක ලකුණයි 18,864ට එක ලකුණයි එතන 5යි ඒ අනුව පළවෙනි ප්‍රශ්නයට ලකුණු 10න් කීයද කියලා ගන්න. ඔය විදිහට අපිට දැන් ඊළඟට තියෙන්නේ ප්‍රස්ථාර ගැටලුවකට එන්න තියෙන්නේ. ප්‍රස්ථාර ගැටලුවට එතන මම සූදානම් කරගන්න ප්‍රස්ථාර ගැටලුව දරුවනි මම හිතන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇති කියලා හිතනවා. අපි ප්‍රස්ථාර ගැටලුවට එමු. මේකේ තියෙන්නේ පුතා ප්‍රස්ථාරය දීලා තියෙන්නේ y සමානයි x වර්ගය ඍණ a කියලා ශිතේ දීලා තිනවා. අපි කතා කරන්නේ පුතේ 2016 ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ගාන. y සමානයි x වර්ගයේ ඍණ a කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට අගේ වගුව දීලා තිනවා. අගේ වගුව තුල අපිට පැහැදිලි පිහිටීම් ඔක්කොම දීලා තියෙනවා. මම පොඩ්ඩක් මෙතන අගේ වගුව ඇන්දොත් මේ විදිහට අගේ වගුව දීලා තිනවා ඔයගොල්ලන්ට. අගේ වගුව ඒකේ තියෙනවා පිටින් 1 2 3 4 5 6 7 8ක් තියෙනවා 1 2 එතකොට මේ අගේ වගුව තුල දීලා තියෙන අගයන් දිහා බැලුවාම මෙතන xy මේක දීලා තියෙන පුතා ඍණ 3 තියෙනවා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 නේ හතරක් නෑ නේ ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 ඊට පස්සේ මේකේ එනවා 5 බිංදුව ඍණ 3 ඍණ 4 ඍණ 3 බිංදුව ධන 5
අපිට අගේ වගුව තුල පැහැදිලි සමමිතිකත්වය පේනවද 5 5 බිංදුව බිංදුව ඍණ 3 ඍණ 3 ඍණ 4. එතකොට ඍණ 4 x බිංදුව වෙනකොට y ඍණ 4යි. එතකොට අපි දන්නවා මේ කියන ආකෘතිය ගත්තොත් පුතේ මේ වර්ගජසිත ආකෘතිය x වර්ගයේ ඍණ a නම් x වර්ගයේ සංගුණකයේ ධනාගයක් නම් අනිවාර්යෙන්ම මේක ඉන්නේ අවමයක් සහිත පරාවලයක්. සම්මිතික අක්ෂය y අක්ෂය වටා තමයි සම්මිතික වෙන්නේ. එතකොට මේ තමයි අවම අගය. ඒ වලින් නිරූපණය වෙන්නේ අවම අගය. එතකොට ඒ වලින් නිරූපණය වන අවම අගයේ මෙතන පෙන්නනවා පුතා කීයද? ඔබට පැහැදිලිව පේනවා ඍණ 4යි. එහෙනම් දුල පුතාලගෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි a කීයද කියලා. a සමානයි පුතේ ඍණ 4. උත්තරේ එන්න ඕනේ a සමානයි ඍණ 4. ඊළඟට ඔබට කියනවා x අක්ෂයේ කුඩා බෙදුම් 10කින් ඒකක එකක්ද y අක්ෂයේ කුඩා බෙදුම් 10කින් ඒකක එකක්ද සේ පරිමාණය ගැන සිතේ ප්‍රස්ථාරය අඳින්නලු. දැන් මේ a කොටසේ දෙවෙනි එක තමයි ප්‍රස්ථාරය. එතකොට මේ පරිමාණය අරන් තින්නේ මේ විදිහටම තමයි. එතකොට අපි මේකේ පිහිටීම් ලකුණු කරනකොට x ඍණ 3 වෙනකොට y ධන 5යි. x ඍණ 3 වෙනකොට y ධන 5යි. එතකොට ඍණ 3 වෙනකොට y ධන 5යි. අපි මේ පොයින්ට් එක ලකුණු කරොත් මේ විදිහට x ඍණ 3 වෙනකොට y ධන 5යි. x ඍණ 3 වෙනකොට y ධන මම කෙලිම ප්‍රස්ථාරය අඳින්නම්. මේකේ ප්‍රස්ථාරය එතකොට එන්නේ මේ විදිහට ඔන්න ඔය විදිහට තමයි පුතා ඔහුගේ ප්‍රස්ථාරය එන්නේ. හරි පිහිටීම් ඔබ ලකුණු කරලා තියෙන්න ඕන සුමටව වක්‍රය ඇඳලා තියෙන්න ඕන මේ විදිහට තමයි ප්‍රස්ථාරය එන්නේ. ප්‍රස්ථාරයට අනිවාර්යයෙන්ම ලකුණු 3ක් හිමි වෙනවා. මම ලකුණුත් එක්කම දීගෙන යන්නම්. මේකේ ඒට එන්නේ එක ලකුණයි. ප්‍රස්ථාරයේ අපි සැලකිලිමත් වෙන කාරණා 3යි. ඒක තමයි ලක්ෂ නිවැරදිව ලකුණු අක්ෂ නිවැරදිව ක්‍රමාංකණය හා නම් කිරීම. එතනට එක ලකුණයි. ඊට පස්සේ නිවැරදිව පිහිටීම් මේකේ 6ක්වත් ලකුණු කරලා තියෙන්න ඕන. ඒකට එක ලකුණයි. ඊළඟ කාරණාව සුමට වක්‍රය. සුමටව වක්‍රය ඇඳලා තියෙන්න ඕන සමමිතිකව. ඒක තමයි. ඊළඟට පුතා අපි එනවා B කොටස. දැන් ප්‍රස්ථාරයේ භාවිතෙන් ප්‍රශ්න අහන්න හදන්නේ. ප්‍රස්ථාරයේ භාවිතෙන් සම්මිතික අක්ෂයේ සමීකරණය හා හැරුම් ලක්ෂයේ කණ්ඩාංක ලියා දක්වන්න. ඒක සම්මිතික අක්ෂයේ සමීකරණය කියන්නේ ඔබ දන්නවා මේකේ සම්මිතික අක්ෂය වෙන්නේ මේ y අක්ෂය නේ. මේකේ සම්මිතික අක්ෂය වෙන්නේ y අක්ෂය. එතකොට y අක්ෂයේ සමීකරණය y අක්ෂය මත පිහිටන සමීකරණය වෙන්නේ පුතා x සමානයි බිංදුව. නේ x සමානයි බිංදුව. ඊට පස්සේ ඔබෙන් අහනවා හැරුම් ලක්ෂයේ කණ්ඩාංකය ලියන්නලු. හැරුම් ලක්ෂයේ කණ්ඩාංකය කියන්නේ මෙන්න මේ කියන පිහිටීම ශීර්ෂ ලක්ෂය. එයාගේ එන්නේ x කණ්ඩාංකේ 0යි y කණ්ඩාංකේ ඍණ 4යි සංකෘතිසුළු වරහණක් තුල ලියන්න. ඊළඟට අපෙන් අහනවා B කොටසේ දෙවෙනි ප්‍රශ්නේ ඒ තමයි මේ ශිතය ඍණව අඩුවන එක්සි පරාසය. ශිතය ඍණව අඩුවන. දැන් ශිතයේ ඍණව අඩුවන කොටස ගත්තොත් එහෙම මෙන්න මේ මා රතු පෑනෙන් පෙන්නන කොටස තමයි මෙන්න මෙතන ඉඳන් තමයි වැඩි පටන් ගන්න. මෙන්න මේ කොටස ශිතයේ ඍණව අඩු වීගෙන යන්නේ. ඍණ පැත්තෙන් අඩු වීගෙන එනවා. ශිතයේ ඍණව අඩු වෙන කොටස තමයි ඔය. එතකොට ඍණව අඩු වෙනවා.
එතකොට x කියාගේ පරාසය තමයි ඔබෙන් අහන්නේ. එතකොට මෙතනින් තමයි වැඩේ පටන් ගන්නෙ. මෙතනට වෙනකන් එනවා. එතකොට මෙන්න මේ පරාසය තුල තමයි x පවතින්නේ. x ඉන්නේ ඔන්න ඔය පරාසය තුල. එතකොට දරුවනි අපි ගත්තොත් එහෙම මෙතන පිහිටීම එතකොට x ගේ පරාසය අපිට හරියටම ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ ටික එතකොට අපි කියන්නේ x ගේ අගය තියෙන්නේ දරුවනි ඍණ 2ත් බිඳුවත් අතර ඍණ 2ත් බිඳුවත් අතර නේ x ගේ පරාසයේ ඉන්නේ ඍණ 2යි බිඳුවයි අතර මෙතන ආන්නේ ඍණව අඩුවන ඒතකොට ඍණ 2 සමාන වෙන්නත් බෑ බිඳුව සමාන වෙන්නත් බෑ ඊළඟට අපෙන් තුන්වෙනි ප්‍රශ්නේ අහනවා මේ x වර්ගය අඩු කිරීම a සමානයි බිඳුව කියන සමීකරණේ මූල මෙයාගේ මූල දැන් මේ මූල කියන්නේ පුතා මේ සමීකරණේ විසඳුම දැන් මෙයාගේ සමීකරණය කියන්නේ x වර්ගය අඩු කිරීම 4 කියන එක x වර්ගය 4 සමානයි බිඳුවේ මූල ඒ කියන්නේ x වර්ගය ඍණ 4 සමානයි බිඳුව සමීකරණයේ මූල කියන්නේ අදාළ වක්‍රයයි මේ x අක්ෂයයි ඡේදනය වන ලක්ෂවල x ඛණ්ඩාංක දෙක මෙයයි මෙයයි මෙන්න මේ x ඛණ්ඩාංක දෙක එහෙනම් මූල වෙන්නේ පුතා ඍණ 2 සහ ධන 2 ඔන්නෝව තමයි මූල වෙන්නේ මේ x අක්ෂයයි වක්‍රයයි ඡේදනය වන ලක්ෂවල x ඛණ්ඩාංක තමයි මූල වෙන්නේ එතකොට මෙතන 2යි සමී ප්‍රස්ථාරයට ලකුණු 3යි සම්මිතික අක්ෂයට අපි එක ලකුණක් දෙමු pt මෙතන 2යි පරාසයට 2යි මූල දෙකට 2යි 2යි 4යි 6යි 7යි 8ක් එනවා නේද එතකොට එකක් අඩු කරන්න වෙනවා ඒ කියන්නේ අපිට මෙතනට හැරුම් ලක්ෂයට එක ලකුණක් තමයි දෙන්න වෙන්නේ හැරුම් ලක්ෂයට එක ලකුණයි මෙතන පරාසයට 2යි මූල දෙකට 2යි ඒ අනුව සමස්තයේ පුතේ දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 10න් කීයද කියලා දාන්න. පැහැදිලිද? ගැටලු තියෙනවා නම් අහන්න සද්ද නැතු ඉන්න එපා. ඊළඟට එනවා පුතා ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3ට අපි එන්න හදන්නේ. ප්‍රශ්නාංක 3ට ප්‍රශ්නාංක 3 දරුවනි මෙන්න මෙහෙම තියෙනවා x සහ y අනු අනුයාත ප්‍රථමක සංඛ්‍යා දෙකකි x යගේ x 3 ගුණයෙන් y අඩු කළ විට ලැබෙන අගය 8යි x සිව් ගුණයෙන් y 3 ගුණයට වඩා එකකින් අඩුයි සුදුසු සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා xy යන ප්‍රථමක සංඛ්‍යා යුගලය සොයන්න කියලා කියනවා ඊට පස්සේ සරල සමීකරණයක් තියෙනවා වර්ගජ සමීකරණයක් තියෙනවා. ඔව් අපි ගැටලුව විසඳමු බලන්න.
එතකොට බලන්න දූල පුතාලා හිතපු විදිය හරියද කියලා සහ ඉදිරිපත් කරපු විදිය මේකේ එතකොට දරුවනි මේ ගැටලුවේ කියලා තියෙන විදිහට සමීකරණ සම්බන්ධතාවයක් තියෙන සමගාමී සමීකරණ. එතකොට අපි කතා කරන්නේ ප්‍රශ්නාංක 3 x හා y අනු ප්‍රථමක සංඛ්‍යා දෙකක්. හරි අනුයාත එක ළඟ පිහිටන්නේ අනුයාත කියන්නේ එක ළඟ. x3 ගුණයෙන් x3 ගුණයෙන් y අඩු කළ විට ලැබෙන අගය 8යි. ඊළඟට කියනවා x3 ගුණයෙන් x3 ගුණය y 3 ගුණයට වඩා y 3 ගුණයට වඩා එකක් අඩුයි. ඔන්න නැවත මා කියනවා x3 ගුණයෙන් y අඩු කළ විට ලැබෙන අගය 8යි. x3 ගුණයට වඩා සිව් ගුණය y 3 ගුණයට වඩා එකකින් අඩුයි. දැන් මේ සමීකරණය වල විසඳන්න තියෙනවා. අපි මේක 1 කියලා ගන්නවා මේක 2 කියලා ගන්නවා. අපි මොකද කරන්නේ? අපි විසඳන්න ක්‍රම කිහිපයක් තියෙනවා. මම මෙහෙම ගන්නවා. මම පළවෙනි සමීකරණයෙන් y-ව උක්ත කරගන්නවා. y-ව පළවෙනි සමීකරණයෙන් y-ව උක්ත කරගන්නවා. එතකොට මෙතන 3x මෙතන ධන 8 මේ පැත්තට ගෙනිච්චාම ඍණ 8 වෙනවා. ඍණ y එහා පැත්තට ගෙනිච්චාම y වෙනවා. මම කරේ 8 ඍණ 8 කරා y එහා පැත්තට ගත්තා ධන 8 වුණා. ඊට පස්සේ මේක අපි 3 කියලා ගත්තා. 3 2ට ආදේශය 3 2ට ආදේශ කරනවා. එතකොට 4x සමානයි 3y 3 ගුණයක් y වෙනුවට අපි ගන්නෙ 3x අඩු කිරීම 8 අඩු කිරීම 1. මේ y වෙනුවට 3x අඩු කිරීමේ y වෙනුවට පුතේ මම 3x අඩු කිරීම 8 යෙදුවේ. එතකොට මෙතන 4x වරහන් ඉවත් කරාම 9x 8 වරක් 3 24 අඩු කිරීම 1. එතකොට පුතා මෙතන 9x ඍණ 25 මෙතන 4x. දැන් ඍණ 25 මේ පැත්තට ගත්තා ධන 25යි 9x කෙන් 4x අඩු කරා. 4x ඍණ 4x ඍණ 25 මෙහාට ගත්තා. එතකොට ඔබ දන්නවා 5x සමානයි 25යි. පැති දෙක මාරු කරලා ගන්නත් පුළුවන්. එතකොට 5x සමානයි 25යි x සමානයි පුතා 5යි. x කියගේ 5යි. එතකොට x සමානයි 5 අපි ආදේශ කරනවා කාටද 3ට. 3ට ආදේශය. තුන්වෙනි එකට ආදේශ කරාම එතකොට y සමානයි 3 ගුණ කිරීම 5 අඩු කිරීම 8. 8 වරක් 5 වර 3 15යි 8ක් අඩු කරාම පුතේ 7යි. එහෙනම් අන්න එනවා අපි ලියනවා එම නිසා අනුයාත ප්‍රථමක සංඛ්‍යා වන්නේ අනුයාත ප්‍රථමක සංඛ්‍යා වන්නේ 5 සහ 7 වේ. දුල පුතාලට පැහැදිලිද? 5යි 7යි. කොහොමද කතා කරමු? ඉන්දිවරි දුව අවද මේ උත්තරේ ඉන්දිවරි අදුවද ගණන් ටික කතා කරන්න දනුල අවද මේ උත්තර ටික මේ ගාන හැදුවේ නෑ දේශි ගානන්නේ ඉසුල පුතා මේ ගණන් ටික හැදුවද ඉසුල එතන මේ සමීකරණ වලට එක එක හම්බ වෙනවා ඊට පස්සේ මෙතන ආදේශයට එක ලකුණක් එනවා ඊට පස්සේ උත්තර දෙකට එක ලකුණක් එනවා උත්තර දෙකට කියන්නේ එක එක උත්තරේට x 25ටයි y 7ටයි ඒ අනුව මෙතන සමස්ත ලකුණු 5ක් වෙන් කරන්න පුළුවන් 5ක් නෙමෙයි 6කට යන්න පුළුවන් මෙතන ආදේශයක් තියෙන හින්දා ලකුණු 6ක් මෙතන උත්තරේ ආදේශ කරනකොට අපිට ලකුණක් දෙන්න පුළුවන් මෙතන 6ක් දරුවනි ඒ පළවෙනි කොටස අඩුපාඩුවක් තියෙනවනම් ඉක්මනට හදා ගන්න
ඒකේ දෙවෙනි කොටස එනවා පුතා වර්ගජ සමීකරණය. අපි දෙවෙනි කොටසට ගියොත් ඔන්න බලන්න රෝමිලකම් අංක 2 ඒකේ දීලා තියෙන්නේ x වාරයක් x ඍණ 3 අඩු කිරීම 2 සමානයි 0යි. මේකේ කරන්නේ වරහන් ඉවත් කරනවා x ගේ වර්ගය ඍණ 3x ඍණ 2 සමානයි 0යි. ඊළඟට අපි කරන්නේ මෙයාගේ සාධක යුගලයක් හදා ගන්නවා මේ විදිහට. එතකොට එන්නේ දරුවනි මේ ඍණ 2 සාධක යුගලයක් අපි ගොඩනගනවා ඍණ 3ක් එන්නේ. ඒ කියන්නේ ඍණ දෙවරක් වැරදීමක් වෙලා නේද පුතේ? ඔව්. ඒක ධන දෙකනේ. ධන 2 වෙන්න ඕන නැත්නම් සාධක හැදෙන්නේ නැහැ නේ. ඔව් මට වැරදි. මෙතන ධන 2. thank you තනුෂි. එතකොට මෙතන එන්න ඕනේ ධන දෙවරක් ධන 1. දෙවරක් 1 2යි ඍණ දෙවරක් නේ. ඍණ දෙවරක් ඍණ 1. එතකොට ඍණ දෙවරක් ඍණ 1 ගුණ කරාම ධන 2 එකතු කරාම ඍණ 3යි. ඒතර සාධක දෙක හැදෙන්නේ x ඍණ 2යි x ඍණ 1යි. ඊට පස්සේ අපි තර්ක කරනවා මෙහි x ඍණ 2 සමානයි 0 හෝ x ඍණ 1 සමානයි 0 වේ කියලා. ඒ අනුව පුතා මෙතන x සමානයි 2යි මෙතන x සමානයි 1යි. එම නිසා මූල වෙන්නේ 2 සහ 1 වේ. ඔන්න ඔහොමයි. එතකොට පුතේ වරහන් ඉවත් කරනවට එක ලකුණක් ලැබෙනවා. සාධක දෙක හදා ගන්නවට එක එක ලැබෙනවා. එතකොට අපිට අතන 6කට ගියේනේ. 6කට ගියේ ලකුණු 4යි දෙන්න තියෙන්නේ. සාධක දෙකට පුතේ එක ලකුණයි. උත්තර දෙකට අපිට ගන්න වෙන්නේ එක ලකුණයි. 6යිනේ ඒක ලකුණු 2යි. ඒතර මෙතන ලකුණු 4ක් එනවා. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ සමස්ත ලකුණු 10න් කීයද කියලා දාන්න. ඔන්න ඔහොමයි. අනිවාර්යෙන් වර්ගජ සමීකරණයක් ඕගොල්ලන්ට පුතාලගේ ප්‍රශ්න පත්‍රයේ තුල දකින්න ලැබේ. වර්ග සමීකරණ විසදී. ඔව්. මම එක සූත්‍රයට ආදේශ කරලා තමයි කරේ. සූත්‍රයට ආදේශ කරා කියන්නේ ඍණ b ධන වූ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4a c බෙදීම 2a කියන සූත්‍රයටද? අවශ්‍ය. මේක දන්නේ කොහොමද? එක සැරයක් කියලා තිබුණා. දුව මේකයි. අපි දැන් ඔයගොල්ලන්ගේ 10 පන්තියේ නම් දෙන්නේ පුතේ අනිවාර්යයෙන්ම සාධක හැදෙන ඒවා. මේ සාධක හැදෙන අවස්ථාව විතරයි 10 දී අපි සාකච්ඡා කරන්නේ. තේරුණාද? ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔබට දෙන වර්ගජ සමීකරණයේ මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක හැදෙන එකක්ම තමයි දෙන්නේ. අපි මොකද 10 සාධක හැදෙන අවස්ථාව විතරයි කතා කරන්නේ. 11 දී තමයි අපි සාධක ගොඩනැගෙන්නේ නැති අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඒතර අපි වර්ග පූර්ණයෙන් අපි විසඳනවා සූත්‍රයෙන් විසඳනවා. දැන් නමුත් ඔයා මෙහෙම හදලා උත්තර දෙක අරන් ඇති. වැරදි නැහැ. හැබැයි තීන ගැටලුව පුතේ මම හිතන්නේ ඔයාට මීට වඩා ලොකු කාලයක් යන්නේ නැති නේද? කාලයක් ගියාද? ඔකට වඩා ටිකක් පියවර ගන්න වැඩි. පියවර ගන්න වැඩි කියන්නේ ඉතින් කාලය වැඩි වෙනවා කියන එකනේ. අනිත් එක හදිසියවත් ඔයාට මේ සූත්‍රය ලියනකොට පුංචි හෝ අත්තරද්දක් වුණොත් පුතා එතනින් යාට ලකුණු ලැබෙන්නේ නැහැ. සූත්‍රේ වැරදිනේ. සූත්‍රේ වැරදුනොත් ඒක බරපතල වැරද්දක් ලෙස තමයි අපි සලකන්නේ. ඒ හින්දා ඔයා හොඳයි මම මේ නරකක් කියනවනේ. ඔයා සූත්‍රය වැරදිද ලියලා නැහැනේ. නිවැරදිව ලියලා තියෙන්නේ. උත්තරත් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට ලකුණුත් ලැබෙනවා. නමුත් දැන් ඔයා මුහුණ දෙන්නේ 10 පන්තියේ ප්‍රශ්න පත්‍රයකට හින්දා අනිවාර්යෙන් සාධක පැත්තට යන්න. හරි? සාධක වලින් හදන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට පහසු වෙයි. හරි? අපි 11 දී මේක යොදා ගමු. හරි. එතකොට අපි එනවා ප්‍රශ්නාංක 4ට.
ශේෂ්ඨඵල පරිමා සම්බන්ධ ගැටලුව. ඔන්න ප්‍රශ්න අංක 4. ඒක තියෙන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. පතුලේ පරිධිය සෙන්ටිමීටර් 88යි උස සෙන්ටිමීටර් 25ක් වන ඝන ලෝහ සිලින්ඩරයක් රූපයේ දැක්වේ. අහනවා පතුලේ ආරය R ඇසුරෙන් හොයන්න, සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න, සිලින්ඩරේ පරිමාව ගණනය කරන්න, ලබන කෝපභාවිකින් වෙනම ගැටලුවක් ඊට පස්සේ අපිට දීලා තියෙනවා. නේ? වෙනම ගැටලුවක්. අපි බලමු. එතකොට මේක තියෙන්නේ මේ වගේ සිලින්ඩරයක්. ප්‍රශ්නාංක අපි කතා කරන්නේ පුතා 4A කොටස සිලින්ඩරයක් ඔය විදිහට මේකේ පතුලේ පරිධිය මේ පරිධිය කියන්නේ පතුලේ පරිධිය කියන්නේ ඔබ දන්නවා වටේ දිග. මේ වටේ දිග සෙන්ටිමීටර 88යි. නේ? සෙන්ටිමීටර 88යි. උස සෙන්ටිමීටර 25යි. උස දීලා තියෙන පුතේ සෙන්ටිමීටර 25. සෙන්ටිමීටර 25යි. උස සෙන්ටිමීටර් 25යි. එතකොට පතුලේ අරේ අහන්නේ. එන රෝමී ඉලක්කම් අංක 1 2πr අපි සමාන කරමු පුතේ 88ට. එතකොට 2ක් 7න් 22ක් r සමානයි 88යි. ඒ කියන්නේ 44 බෙදීම 7යි r සමානයි 88යි. එතකොට පුතේ 44 ඒවා 1යි 44 ඒවා 2යි. r බෙදීම 7 සමානයි 2යි. එම නිසා r සමානයි 4ක් 2 පුතා 14යි සෙන්ටිමීටර. r 14ක් වෙනවා. ඊළඟට සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ඔබෙන් අහනවා. සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ පුතේ 2πrh. ඉතින් ඕගොල්ලෝ සූත්‍රයට ආදේශ කරනකොට කල්පනා වෙන්න මෙතන මේ 2πr කියලා කියන්නේ වටේ දිග. මේ වටේ දිග අපි ළඟ තියෙනවා 88 ගුණ කරන්න h 25. 88 ඒවා 25. එතකොට අපි පැත්තකට ගත්තා 88 25න් ගුණ කරා. 8 වරක් 5 40යි 4යි 8 වරක් 5 40යි 4යි 44යි. දෙවරකට 16 දෙවරකට 16යි 17යි 0යි 10යි 7යි 11යි 12යි. 8යි 10යි 7යි 12යි 2යි. මෙතන එන්නේ 2200යි වර්ග සෙන්ටිමීටර. 2πr කෙලින්ම මම 88 කියලා ගත්තා. ඊළඟට අපිට දීලා තියෙනවා සිලින්ඩරේ පරිමාව සොයන්න කියලා. සිලින්ඩරේ පරිමාව කියන්නේ හරස්කඩ ඒකාකාර ඝන වස්තුවක් 5r වර්ගයේ h. එතකොට එන්නේ 5 7 22යි r 14 බල 2 h කියන්නේ පුතා 25යි. මේක අපිට සුළු කරන්න තියෙන්නේ 7 22යි 14 25. එතකොට අපිට පේනවා මෙතන 7න් බෙදෙනවා 7 1යි 7 2යි. එතකොට 44 ගුණ කරන්න ඕන 25 14ක් 25 14ක් කියන්නේ 4 වරක් 5 20යි 2 4 වරක් 2 8යි 2යි 10යි. මෙතන 25යි. එතකොට එනවා දරුවනේ 0යි 5යි 3යි 350යි. 0යි 5යි 2යි 350යි. 25 ඒවා 12ක් 300යි 4යි මේ 100යි 350යි. එතකොට මෙතන 350න් තමයි ගුණ වෙන්න තියෙන්නේ. එතකොට අපි 35 ගුණ කරන්න තියෙනවා 44. 4 වරක් 5 20යි 2යි 4 වරක් 3 12යි 14යි 140යි. ඒ කියන්නේ 40යි 4 1යි 5යි 1540යි.
එතකොට ඕගොල්ලන්ගේ උත්තරේ මෙතන 1540යි නෙවෙයි 15400යි. ගන්න සෙන්ටිමීටර්. ඔන්න ඔහොමයි. දරුවනි ඔබට මේ උත්තර ආවද? කතා කරමු දිසල්. කොහොමද උත්තර ආවද? හිමාශි, ජනදි, සවින්දි, විශ්ව කතා කරන්න. මේ උත්තර ආවද? වෙනස්කම් තියෙනවද? කෝ කතා කරන්න? ඔව් සර්. ඕක අවස් පැහැදිලිව ආවනේ. එතකොට මෙතනට අපිට ලකුණු වෙන් කරන්න ගියොත් එහෙම ලකුණු මෙතන සම්බන්ධතාවයට එකයි උත්තරේට එකයි. මෙතනත් ඉතින් මෙන්න මේ අවස්ථා දෙකට එක එක දෙන්න ඕන. මේකෙත් ආදේශ කරනවට එකයි උත්තරේට එකයි 2 4 ලකුණු 6කට මම මේක ගේනවා. ලකුණු 6ක්. ඒ කොටස ලකුණු 6ක්. බලන්න අඩුපාඩුවක් තියෙනවනේ ඉක්මනට හදාගන්න. අපි එමු පුතා ඊළඟට ලක්වන්නක කොටසට. ඒකෙදී D කොටස 256.7 අපිට කියනවා බෙදන්න කියලා 9.8 එන්නේ දුන්නේ. එතකොට අපි ලක්වන අංකණයට එනවා. අපි මෙයාගේ උත්තරේ x කියලා හිතමු. log x සමානයි ලඝු 256.7 බෙදීම නම් පුතේ අඩු කිරීම ලඝු 9.81 256.7 අඩු කිරීම ලඝු 9.81. එතකොට මොන බලන්න මෙයාගේ අපිට ගත්තොත් ලඝු අංකණය මෙයා එන්නේ 2. ඔව් මට කියන්න පුතේ මෙයාගේ ලබ් ගණකේ අනුශී කීයද? 2.4.9.4. 9.4. මෙයාගේ එන්නේ 0.9. 0.991.7. 1.7. ඔව්. එතකොට අපි මේ ලබ් ගණක දෙක අඩු කරනවා 2.4යි 0.9.4 0.991 අඩු කරාම 14න් 7ක් 7යි මෙතන 8යි 8න් 1ක් 7යි 14න් 7ක් 7යි 8න් 1ක් සර් 7යි. ඔව් 256.7 එන්නේ 2.4.1.7. මෙතනද ඔව් සර්. අනුශී ආයි පොඩ්ඩක් බලන්න. ළඟ තියෙනවද ලබ් ගණක පොත? ඔව් සර්. ආයි පොඩ්ඩක් බලන්න. 25 6 25 6 කීයද කියන්නේ මට? 0.8.2. 0.4යි 4.8.2. 8.2 මැදෙන් අතර තීරුවේ 7 කීයද දුන්නේ? 12. 0.1.2 නේ 12නේ. එතකොට මෙතන 12ක් එකතු වෙනවා. 2යි 4යි 8යි 1යි 9යි 0.4යි 4.9.4 නිකි. හරිනේ. ආපොල්ලෝ මේක එකතු වෙනවා.
එතකොට මෙතන පූර්ණාංශය වෙන්නේ පටලවගෙනනේ. මෙතන පූර්ණාංශය වෙන්නේ පුතා මෙතන 10 බලයනේ. තනි ඉලක්කමක් වෙනකම් මෙතන ඉලක්කම් දෙකයි මෙතන 2.0. හරි නේද? හරි. එතකොට මෙතන මේ දෙක එකතු වෙනවා අඩු වෙනවා 14න් 7ක් 7යි 8න් 1ක් 7යි 10න් 9ක් 1යි 13න් 9ක් 13න් 9ක් 4යි 1යි 14යි 7යි 1යි 8යි 9 9 10 13යි. එතකොට මෙතන එන්නේ ප්‍රතිලඝු හොයන්න එනවා ඕගොල්ලන්ට 1.4යි 1යි 7යි 7. ඒ කියන්නේ x හොයන්න නම් ප්‍රතිලඝු වලට එන්න ඕන. අනුශී මේක කීයද ආවේ ප්‍රතිලඝු? 26යි 17. 26යි 17 පූර්ණාංශයේ 1යි කියන්නේ පූර්ණ අගයන් 2යි. එහෙනම් අවසානයේ උත්තරය 26.17. අවසානයේ මෙහෙම ලියන්න පුතේ අවසාන උත්තරේ ගලපලා 256.7 බෙදීම 9.8යි 1 සමානයි 26.17 වේ කියලා ලියන්න. ඔන්න ඔහොම. පැහැදිලිද? අනිත් වල පුතාලා හරිද? ඒකටත් අපි ලකුණු වෙන් කිරීම කරොත් අපි ඉස්සෙල්ලාගේ ලකුණු 5ක් වෙන් කරන්නේ 4 මේකට 4ක් යන්නේ නේ. ලක්වනක අංකනේ නිවැරදි නම් 1 ලකුණු. ලක්වනක දෙකම නිවැරදි නම් 1 ලකුණයි. ඊට පස්සේ දරුවනි 1.4යි 1යි 7ට 1යි උත්තරේට 1යි. එතකොට එනවා 1 2 3 4 5. ලකුණු 5ක් එනවානේ 4කට යන්න ඕනේ නේ. 4යි නේද තියෙන්නේ පුතේ? දුන්නේ ලකුණු 4කට නේද අපි වෙන් කරන්න තියෙන්නේ මේක. ඉස්සලගේ 6ක් දුන්නද මම? තනුෂි ඉස්සලගේ 6ක් දුන්නද? ඔව් සර්. එහෙමනම් මෙතන පුතේ එකක් අඩු කරමු අපි. නේද? මෙන්න මේ එක තමයි අඩු කරන්න තියෙන්නේ. හරි? පැහැදිලි? එතකොට පුතේ සමස්ත ලකුණු වෙන්නේ 10න්. ඒ කියන්නේ ප්‍රශ්නාංක 5ට ප්‍රශ්නාංක 5 නේද ඔයගොල්ලන්ගේ? ප්‍රශ්නාංක 5ට ලකුණු බලන්න 10න් කීයද කියලා ගන්න. ප්‍රශ්නාංක 4 නේද? ප්‍රශ්නාංක 4ට 10න් කීයද කියලා ගන්න. අපි එනවා ප්‍රශ්නාංක 5ට දැන්. ප්‍රශ්නාංක 5 එක්තරා මාර්ගයක ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයක් ගමන් කළ දුර හා ඒ සඳහා ගත වූ කාලය පහත වගුවේ දැක්වේ. මෙම තොරතුරු ඇසුරින් දුර කාල ප්‍රස්ථාරයක් අඳින්න ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයන්න මෝටර රථයේ වේගය ගණනය කරන්න. ඔව්. ඒ සඳහා අපි බලමු
දරුවනි බලන්න අපි එතනට එමු. මෙන්න මෙහෙමයි මම හිතන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇති. ඒකේ දීලා තියෙන්නේ මේ වගේ දුර කාල ප්‍රස්ථාරයක්. ඒතර අපි මේකේ අක්ෂර දෙක ගන්නවා. x අක්ෂය ඊපස්සේ y අක්ෂය මෙතන අපි බිඳුවෙන් පටන් ගන්නෙ. අපි මෙතනින් ගන්න පුළුවන් 1 2 3 4 5 6 කියලා. මෙතන කාලය ඊට පස්සේ අපි දුර ගන්නවා. දුර එන්නේ අපිට 40 80 120 තියෙන්නේ. ඒකට අපි ගමු 40 80 120 160 200 240 මේ තමයි පුතා දුර. අපිට කියනවා ඉහත අසුරේ දුර කාල ප්‍රස්ථාරය අඳින්න කියලා. අපි පිහිටීම් ලකුණු කරනවා දැන් බිඳුව බිඳුව ඊට පස්සේ 140 ඊට පස්සේ 280 ඊට පස්සේ 3 120 4 160 5 240 6 200 240. මේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මෙතන ඉන්නේ සරල රේඛීය ප්‍රස්ථාරය. ඒ විදිහට ඊළඟට ඔයගොල්ලන්ගෙන් අහනවා මේක දැන් මෙතන ප්‍රශ්නාංකෙත් එක්ක බැලුවාම මේ තියෙන පුතා ප්‍රශ්නාංක සාකච්ඡා කරන්නේ 5 පළවෙනි කොටස තියෙනවා. 5 පළවෙනි එක 5 දෙවෙනි කොටස තියෙනවා. දැන් අපි 5 තුන්වෙනි කොටස කරන්න හදන්නේ. මෝටර රථයේ වේගය අනේ 5 දෙවෙනි කොටස අපිට තියෙනවා. 5 දෙවෙනි කොටස. 5 දෙවෙනි කොටස. එතකොට අහන අනුක්‍රමණය සරල රේඛාව යන මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක අනුක්‍රමණය හොයන්න හරි පහසුයි. මේක පිහිටීමක් අපි අරගෙන අපි ගත්තොත් 4 160 ඒක අපි y කණ්ඩාංකයේ බෙදනවා දරුවනි x කණ්ඩාංකයේ x කණ්ඩාංකයෙන් එතකොට එන්නේ 40යි අනුක්‍රමණය 40යි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මේ රථේ වේගය අපි දන්නවා මේ අනුක්‍රමණයේ වේගයට සමානයි. එතකොට අපි කියනවා බය නැතුව පැයට කිලෝමීටර් 40යි කියලා. මොකද මේක කාලයේ දීලා තියෙන්නේ පැය කාලයේ පැය මෙයා කිලෝමීටර් ඔන්න ඔහොමයි. පැහැදිලි? ඔය විදිහට තමයි වෙන්නේ. එතකොට අක්ෂ නිවැරදිව නම් කිරීම එක ලකුණයි, ලක්ෂ නිවැරදිව නම් කිරීම එකයි, සරල රේඛාව අඳිනවට එකයි, එතන ලකුණු 3යි. ඊට පස්සේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට ලකුණු 1 1 2යි, වේගයට 1යි. ඒ අනුව මෙතන දරුවනි A කොටසට ලකුණු වෙන් වෙනවා 3යි 5යි
6ක්. ලකුණු 6ක් වෙන් කරා. අපි එනවා ඒකේ B කොටසට. එතකොට පුතේ ප්‍රශ්න අංක 5 B කොටස මෙහෙමයි. ඒක කියනවා මිනිත්තුවට ලීටර 500ක ශීඝ්‍රතාවයෙන්. මිනිත්තුවට ලීටර 500ක ශීඝ්‍රතාවයෙන් ජලය සපයන නලයකින් ඝන මීටර් 3ක් ධාරිතාවයේ සහිත ටැංකියක් සම්පූර්ණයෙන් පිරවීමට ගතවන කාලය ගණනය කරන්නලු. ඝන මීටර් 3ක් කියන්නේ පුතා ලීටර 3000යි. ඝන මීටරයක් කියන්නේ ලීටර 1000ක්. එහෙනම් කාලය වෙන්නේ පුතේ පරිමාව අපි බෙදනවා ශීඝ්‍රතාවය. ඒ කියන්නේ 3000 බෙදනවා අපි 500ෙන්. ද 500යි 6යි ගතවන කාලය මිනිත්තු 6යි. දරුවනි මිනිත්තු 6යි. ඒ අනුව මෙතනට ලකුණු 4 හැදෙන්නේ මිලිලීටර් 3000 දකින්නවට 1යි 500ෙන් බෙදනවට 1යි මිනිත්තු 6ට 1යි. ඔව් මෙතන ඇත්තටම ලකුණු 3කට තමයි යන්න තියෙන්නේ. 3000ට 1යි 500ෙන් බෙදනවට 1යි මිනිත්තු 6ට 1යි. මෙතන 3යි. හරි ඉස්සල ගානේ අපි තව එක ලකුණක් දෙමු. ඉස්සල ගානේ ඕගොල්ලෝ අපි අතන පෙරේ. අර වේගයට අපි එක ලකුණයිනේ දුන්නේ. මතකද? වේගයට අන්නේ වේගයට ලකුණු දෙකක් දාන්න පුතේ. එතකොට ඒකේ අපිට එනවා ලකුණු 7කට යනවා. මෙතන ලකුණු 3යි. ඒ අනුව පස්වෙනි ප්‍රශ්නේ ලකුණු 10යි. හරි? ලකුණු 10යි. අර වේගයට ලකුණක් දෙකක් දෙන්න. අපි ඒ කොටසේ අන්තිම ගානට එන්න හදයි. ඒ කොටසේ අන්තිම ගැටලුව ඒ කොටසේ අන්තිම ගාන ඒ කියන්නේ 6 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 6
ඒකේ කියනවා විසඳන්න කියලා. විසඳන්න දීලා තියෙන පුතේ මේ වගේ භාගමය සමීකරණයක් පහ බෙදීම දෙගුණයක් a ධන 1 එකතු කිරීම එක බෙදීම a ධන 1 සමානයි 3යි. එතකොට මේකේ අපි කරන්නේ මේ වම් අත පැත්ත අපි සුළු කරනවා. අපි වම් අත පැත්ත සුළු කරොත් මේ විදිහට එන්නේ. මේ බලන්න. මෙතන පොදු හරය එන්නේ දෙගුණයක් a ධන 1. ඊට පස්සේ මේ a ධන 1ට a ධන 1 විසැසුවාම මෙතන 5යි. a ධන 1 මෙතන දෙකෙන් ගුණ වෙනවා පුතේ. එතකොට එකක් දෙකෙන් ගුණ වෙනවා සමානයි 3යි. 5යි 2යි 7යි දෙගුණයක් a ධන 1 සමානයි 3යි. අතින් ඔන්න එකක් දාමු. අපි හරහට ගුණ කරනවා. 3 වරක් 2 6 ගුණයක් a ධන 1 4ක් 1 7යි. ඊට පස්සේ 6යි a ධන 6 සමානයි 7යි. දැන් අපි දෙපැත්තෙන්ම 6ක් අඩු කරනවා. 6ට 6 ඉවත් වෙනවා. 6යි a සමානයි 1යි. a සමානයි පුතේ 6න් 1යි. දුන්නේ මේ උත්තරය ආවද? ඔව් සර්. 6න් 1යි. එතකොට පුතා මෙතනට අපි ලකුණු වෙන් කිරීමක් කරොත් පොදු හරය කුඩා පොදු ගුණාකාරය ගන්නවට ඒකයි ඊට අනුව ලවය සකස් කරනවට ඒකයි රේඛීය සමීකරණයකටයි උත්තරේට ඒකයි ලකුණු 4ක් වෙන් කරන්න පුළුවන්. ඊළඟට අපි එනවා B කොටසේ ඒකේ මේ 6A කොටස ඊළඟට අපි එනවා B එක. සමානතාවයක් ලියන්න තියෙන්නේ. ඒකේ කියනවා මෙන්න මෙහෙම. B කොටස කියනවා පැන්සල් 5ක් සහ පෑන් 4ක් මිලදී ගැනීමට රුපියල් 100ක් ප්‍රමාණවත්. පැන්සල් 5යි පෑන් 4ක් මිලදී ගන්න රුපියල් 100ක් ප්‍රමාණවත්. ඒ කියන්නේ 100ට අඩු හෝ සමානයි කියන කතාවනේ. 100ට අඩු හෝ සමානයි. පැන්සලක මිල රුපියල් 8යි. පැන්සලක් රුපියල් 8යි. පෑනක් රුපියල් x. පෑනක් රුපියල් x. එහෙමනම් අපිට පළවෙනි ප්‍රශ්නේ අහන්න පුතේ තොරතුරට දාලා අසමානතාවය ලියා දක්වන්න. පැන්සලක් 5යිනේ. එතකොට 8 ඒවා 5යි. පෑනක් x නේ. එතකොට 4යි x. අඩු හෝ සමානයි 100. ඒ කියන්නේ 40 ධන 4යි x අඩු හෝ සමානයි පුතේ 100 තමයි ඔබේ උත්තරය වෙන්නේ. ඊළඟට අපිට කියනවා එම අසමානතාවයේ විසඳීමෙන් පෑනක් සඳහා විය හැකි උපරිම මිල අහනවා. දැන් මේක අපි විසඳුවොත් 40 එකතු කිරීම 4ix 100ට වඩා අඩු හෝ සමානයි. අපි මොකද කරන්නේ දෙපැත්තෙන්ම 40ක් අපි අඩු කරනවා. මේ 40ට 40 අඩු වෙනවා. එතකොට මෙතන එනවා 4ix. මෙතන එනවා 60. එතකොට මොකද වෙන්නේ? දෙපැත්තම 4න් බෙදෙනවා. 60ත් බෙදෙනවා 4ෙන්. එතකොට 4ට 4 බෙදෙනවා x. මෙතන 60 40න් බෙදුවාම 12 4 වරක් 1 4යි. ඉතුරු 20යි. මෙතන 15යි. මේ 15යි. x ගේ 15 හෝ 15ට අඩුයි. අපෙන් අහන්නේ මේ නිසා පෑනක් සඳහා විය හැකි උපරිම මිල. මේ නිසා පෑනක් සඳහා විය හැකි උපරිම මිල රුපියල් 15කි. අන්න එහෙමයි. 15ට අඩු හෝ සමානයි 15කි. මේකට ලකුණු බෙදුවොත් පුතා අපිට දැන් ඉස්සෙල්ලේ ලකුණු බෙදුවේ අපි ලකුණු 4යි. 6ක් එනවා මේකේ. එකක් 4ix 8 ගුණ කිරීම 5 එතනට 1යි. මෙයාගේ 100ට අඩු හෝ සමාන බව පෙන්නනවට 1යි. ඊට පස්සේ 4ix 60ට අඩු හෝ සමාන බව පෙන්නනවට 1යි. 15ට අඩු හෝ සමාන බව පෙන්නනවට 1යි. උත්තරේට 1යි. 1 2 3 4 5. තව එකක් අපිට ගන්න පුළුවන් නේ.
ඒක අපි මෙතනට p වලට දෙමු. ඒ කියන්නේ ලකුණු 6යි. සර් ඔව්. සර් ඒකේ අසමානතාව දාලා නැතුව මේ රුපියල් 15 අරන් තියනවා නම් වැරදිද? ඒ කියන්නේ ඔයා සමාන ලකුණුද දාලා තියෙන්නේ. ඔව් සර්. මෙතන ප්‍රමාණවත් වේ කියලා තියෙනවා. නේද පුතා? ප්‍රමාණවත් වේ කියන්නේ 100ට වඩා අඩු වෙන්නත් පුළුවන්. අසමානතාවයක් කියලා තියෙනවා. එතකොට ඔයාගේ ලකුණු එන්නේ මෙන්න මේ තැන් වලට විතරයි. මෙන්න මේ 5 ගුණ කිරීමට එකතු කිරීම 4x තියෙනවනේ. එතනට එකක් හම්බ වෙනවා. මේ එක හම්බ වෙන්නේ නැහැ. හරිද? ඊළඟට ඔයාට හම්බ වෙන්නේ අන්තිම උත්තරේට විතරයි. අනිත ඔක්කොම හම්බ වෙන්නේ නැහැ. ලකුණු දෙකයි පුතේ හම්බ වෙන්නේ. තේරුණා? අනිත් හරි එක සර්. මෙතන ඇගේයින් අරමුණ අසමානතා විසඳීම. සමීකරණ විසඳීම නෙවෙයි. අසමානතා විසඳීම තමයි ඇගේයින් අරමුණ. ඒ තුල තමයි මෙතන ප්‍රකාශයේ ගොඩනගනවට එකක් දෙන උත්තරේට එක ලකුණක් දෙනවා. එච්චරයි. අතුපැනේ ඒව සටහන් කරගන්න කල්පනාවේ. ඒ අනුව පුතා සමස්ත ලකුණු බලන්න 6න් 6 වෙනි ප්‍රශ්නේ 10න් කීයද කියලා. සමස්ත ලකුණු කීයද කියලා බලන්න. අපි දැන් ඒ කොටස තමයි මේ සම්පූර්ණ කරේ. මේ B කොටසට යමු. බලන්න B කොටසේ ප්‍රශ්නේ. ඔයාලා ලියා ගන්න කාලේ මදුනොත් කියන්න. B කොටසේ ප්‍රශ්නේ මම කියන්නම්. B කොටසේ කියනවා මෙන්න මෙහෙම. B කොටසේ පළවෙනි ප්‍රශ්නේ ශ්‍රේණි වලට තමයි යන්නේ. ශ්‍රේණි පැත්තට. ඒකේ කියනවා ඔන්න අහගන්න. පාසලේ ගණිත දිනය හත්වෙනි ප්‍රශ්නේ පාසලේ ගණිත දිනය සඳහා සැරසිල්ලක් සකස් කිරීමට සතිර විසින් කම්බි කැබලි 15ක් කපා ගන්නා ලදී. සතිර විසින් කපාගත් පළමු කම්බි කැබැල්ලේ දිග සෙන්ටිමීටර් 10ක්ද දෙවෙනි කැබලි සෙන්ටිමීටර් 13ක් සෙන්ටිමීටර් 16ක් බැගින් වන අතර සෑම කම්බි කැබැල්ලක්ම ඊට පෙර කපාගත් කම්බි කැබැල්ලට වඩා සෙන්ටිමීටර් 3කින් දිග වැඩි වනසේ කපාගෙන ඇත. ඔක්කොම කැබලි 15යි. ඉතින් පුතේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කපාගත් කම්බි කැබලි දිග කුමන සංඛ්‍යා රටාවකට අයත්දැයි ලියා කපාගත් 15 වෙනි කැබැල්ලේ දිග සොයන්න. ඉතින් මේක කුමන සංඛ්‍යා රටාවකටද එන්නේ කියලා ඔයගලන්ට පැහැදිලි. මේක එන්නේ සමාන්තර ශ්‍රේණියකි. 15 වෙනි කැබැල්ලේ දිග. එතකොට මේකේ පුතේ A සමානයි 10යි D සමානයි 3යි
ඊට පස්සේ n සමානයි 15යි අපිට ඕනේ t 15. එතකොට අපි ගන්නවා tn සමානයි ඒ එකතු කිරීම n ඍණ එක වාරයක් d සූත්‍රයට අනුව. සමාන්තර ශ්‍රේණි සූත්‍ර දෙන්නේ නැහැ ඔබේ මතකේ තියෙන්න ඕන. t 15 එතකොට එන්නේ 10 එකතු කිරීම 15 අඩු කිරීම 1 d වෙනුවට ගන්න පුතා 3. එතකොට 10 එකතු කිරීම 15න් එකක් අඩු වුනහම 14 ගුණ කිරීම 3. එතකොට 14 ඒවා 3ක් 30යි 12යි 30යි 12යි කියන්නේ 42යි. තුමරකට 12යි තුමර 42යි 10යි 52යි. එම නිසා අපි කියනවා 15 වන කැබැල්ලේ දිග 15 වන කැබැල්ලේ දිග සෙන්ටිමීටර් 52කි කියලා. ඔන්නෝම ඔබේ උත්තරේ එන්න ඕන. 15 වෙනි කැබැල්ලේ දිග සෙන්ටිමීටර් 52කි. පළමු කම්බි කැබැල්ලත් ආරම්භක කපාගත් කැබිලි කීපයත් එකතුව සෙන්ටිමීටර් 275ක් නම් කපාගත් කම්බි කැබිලි සංඛ්‍යාව. පළමු කම්බි කැබැල්ලෙත් පළමු කම්බි කැබැල්ලෙන් ආරම්භ කර කපාගත් කම්බි කැබලි කිහිපයක එකතුව 275ක් නම් කපාගත් කම්බි කැබලි ගන්න කොච්චරද කියලා අහනවා. අපි දැන් තෙමු ඊට ඉස්සෙල්ලා මේකේ ලකුණු වෙන් කරොත් සමාන්තර ශ්‍රේණියක් කියන තැනට 1යි සූත්‍රයට 1යි ආදේශයට 1යි උත්තරයට 1යි. මෙතනට පුතන් ලකුණු 4ක් තියෙනවා. හරි? ලකුණු 4ක්. ඔය මේ සූත්‍ර ගන්න නැතුව අර 3යි ධන 7 ඒ ඔය සූත්‍රෙම ගන්න නැතුව 3යි ධන 7යි කියලා පොදු පදේ ඔව් සර් 3යි ධන 1 ධන 7 සර් ධන 7 tn සමානයි. එතකොට ලකුණු දෙන්න පුළුවන් ලකුණු මෙතනට 1යි මෙතන සමාදර ශ්‍රේණි දැනුම භාවිතා කර කියලා තියෙනවද? එහෙම කියලා නෑනේ. සමාදර ශ්‍රේණි දැනුම භාවිතා කර කියලා නෑනේ. ඔව්. එහෙමනම් ලකුණු 4 එනවා. හැබැයි ඔයා මෙතන සමාදර ශ්‍රේණියක් කියලා තියෙනවා. කමන්නේ මෙතන සූත්‍රයෙන් මේ මෙතනින් අපිට පොදු පදයෙන් එන්න පුළුවන් මේ සූත්‍රයට. එහෙනම් මේ ලකුණු තුන හම්බ වෙනවා දුන්නේ. හැබැයි ඕගොල්ලෝ ලියලා ගත්තොත් එහෙම සමාන්තර ශ්‍රේණි දැනුම කොහොමත්ම දන්නේ නැතුව ලියලා ගත්තොත් රටාවට ලියලා 15 වෙනි වෙනකන් ලියලා ගත්තොත් එක ලකුණයි දෙන්නේ. එක ලකුණයි. හරි? ඊළඟට අපිට කියනවා මේකේ එකතුව 275යි n දන්නේ නැහැ දෙවෙනි එකේ. ඒ කියන්නේ දැන් a දන්නවා a 13යි d දන්නවා 3යි n දන්නේ නැහැ කොච්චරද කියලා. sn දන්නවා. sn එනවා 275යි. එතකොට අපි සූත්‍රය ගන්නේ sn සමානයි n බෙදීම 2ක් ඒ දැන් L වලට යන්න බෑනේ. ඔව්. 2යි a ධන n ඍණ එක වාරයක් d සූත්‍රය. දැන් සූත්‍ර දෙකයිනේ. Sn සමානයි n බෙදීම 2ක් a ධන L. L වෙනුවට අපි අර a ධන n ඍණ 1යි d කියන සූත්‍රය දුවහම තමයි මෙයාව හැදෙන්නේ. 2යි a ධන n ඍණ එක වාරය d සූත්‍රය තමයි අපි ගන්න. එතකොට Sn වෙනුවට ගානේ 275. පද ගාන දන්නේ නැහැ. අනිවාර්යෙන් වර්ගජ සමීකරණයක් එන්නේ මෙතන. 2යි a කියන්නේ 2 ගුණ කිරීම 13 අඩු කිරීම. මෙතන කොටු වහනට යන්න ඕන. මෙතන n කියන්නේ දන්නේ නැහැ. d කියන්නේ 3යි. කොහොම? එතකොට මෙතන n බෙදීම 2
26 වරහන් ඉවත් කරා 3න් ඍණ 3 මෙතන 275 එතකොට n බෙදීම 2 26න් 3ක් අඩු කරාම 23 ධන 3න් 275 අපි දෙකෙන් ගුණ කරා 275 ගුණ කිරීම 2 n 23 ධන 3n එතකොට 23n ධන 3n වර්ගය මෙතන 275 දෙක 250 දෙක 500යි 550යි 550යි සර් ඔව් ඒ සමානයි 10යි නේද? ඒ 10ට ලොකටද ඒ මුල් කැබැල්ල ඔව්නේ 10 මම දෙවෙනි කේතිය මෙතන 10 පුතා එතකොට 10 මේක 10 එතන 20 20න් 3 17 නේ 10 එතකොට මෙතන 17 17යි එන්නේ එතකොට මේක අපි ගත්තොත් අනිත් පැත්ත හරවලා 3n වර්ගය ධන 17න් සමානයි 550 දැන් 550 අපි මේ පැත්තට ගන්නවා 3n වර්ගය no 3n වර්ගය 17න් ඍණ 550 සමානයි බිඳුවයි. හරි? දැන් අපිට ඕන මේකේ සාධක හදාගන්න. මෙතන 3 මෙතන ඍණ 550 3 ඍණ 550න් ගුණ කරනවා. එතකොට එනවා ඍණ 3 වරක් බිඳුවයි 3 වරක් 15 එකක් ඉතින් 3 වරක් 15 එකයි 16යි ඍණ 1650යි ඍණ 1650යි සාධක විගුලයක් හොයන්න ඕන එකතු කරාම 17ක් හැදෙයි ලැබෙන්නේ ධනයි ඍණයි එතකොට අපි 1650 බෙදාගෙන යනවා 15ට එතකොට මෙයාව දෙකෙන් බෙදුවා. දෙවරක් 8යි. දෙවරක් 2 4යි. එතකොට 825යි. ආයි මම මේක පහෙන් බෙදනවා. 5 වරක් 1යි. 32යි. 6යි. 165යි. 85 25 2 හැවර 5 30 32 3යි 5යි. ආයි මම පහෙන් බෙදනවා. එතකොට 5 වරක් 3 15යි. 5 වරක් 3 15 ඉතුරු 1යි ආයි 5 වරක් 3 15යි. දැන් අපි මේ අතර චෙක් කරගන්න ඕන ධන 17ක් හැදෙනවද කියලා. අනිවාර්යෙන් මෙතන ධන ගොඩ තමයි වැඩි වෙන්න ඕන. 5 වරක් 5 25යි 25 වරක් 2 50යි. මේ තුන් දෙනා ගුණ කරොත් 50ක් එනවා. මෙයා 33යි. 50 වරක් 33 බැලුවොත් එහෙම එතකොට ධන 50යි ඍණ 33යි. ධන 50යි ඍණ 33යි. 50න් 33ක් අඩු කරාම පුතා 17 එනවනේ. මේ 50න් 33ක් අඩු වුණාම 17 එනවා. එහෙමනම් අන්න අපිට සාධක හැදෙනවා. කොහොමද එන්නේ? 3n වර්ගය ධන 50න් ඍණ 33න් ඍණ 550 සමානයි බිඳුවයි නේ 550 සමානයි බිඳුවයි දැන් මෙතනින් අපි වෙන් කරගත්තොත් මෙතන පොදු සාධකය n ඉතුරු වෙනවා 3n ධන 50
මෙතනින් පොදු සාධකයක් අපිට ගන්න පුළුවන් ඍණ 11ක්. ඒතකොට එනවා 3න් ධන 50 සමානයි 0යි. එතකොට මෙතන එනවා 3න් ධන 50 මෙතන එනවා n ඍණ 11 සමානයි 0යි. දැන් අපි කියනවා 3න් එකතු කිරීම 50 සමානයි 0 හෝ n ඍණ 11 සමානයි 0 වේ කියලා. එතකොට මෙතන අපිට එනවා 3n සමානයි ඍණ 50 එහාට ගියාම ඍණ 50යි 3න් බෙදුවාම ඍණ 50 බෙදීම 3යි. මෙතන n ඍණ 11 එහා පැත්තට ගියාම ධන 11යි. දැන් අපි කියනවා n ඍණ වෙන්න බෑනේ පුතා. n පදයකි. n පදයකි. එය ඍණ විය නොහැක. එය ඍණ විය නොහැක. එම නිසා n සමානයි 11යි පුතේ උත්තරේ. n සමානයි 11යි. අවසානයේ අපි ලියනවා ඓක්‍යය 275ක් වන්නේ පද 11කය කියලා. පැහැදිලිද? මේ වගේ ගණන් දෙක තුනක් අපි හදුවා සමාන්තර ශ්‍රේණි වල. මට මතකයි මේ උදාහරණ ගානකුත් තියෙනවා අච්චු පොතේ. පද 11 නෙමෙයි කම්බි කැලේ 11. කම්බි කැලේ 11. කම්බි නේද මේවා? මම බලන් හිටියා කියනකම්. කම්බි කැලේ ඓක්‍යද දීලා තියෙන්නේ මෙතන. මුළු ටිකද? කොහොමද ගැටලුව දීලා තියෙන්නේ? පළමු කම්බි කැපැල්ලෙන් ආරම්භ කම්බි කැපිලි කීපයක එකතුව 275. වන්නේ කම්බි කැපිලි ගණන. ඔව් 275 වන්නේ කම්බි කැපිලි 11කය. අවද දුන්නේ උත්තරේ. මෙහෙම හදුවද? ඔව් සර්. අනිවාර්යෙන්ම එතකොට මෙතන ලකුණු 6ක් තියෙනවා. සූත්‍රයට එකයි ආදේශයට එකයි වර්ගජ සමීකරණයේ ගොඩනැගුවට එකයි උත්තරේට එකයි ඍණ බව සඳහන් කරලා මෙහෙම තියෙන්න ඕන 1 2 3යි 4යි සාධක දෙකට එකයි 1 2 3යි 4යි 5යි සාධක දෙකට එක එක හම්බ වෙන දෙකක් 1 2 3යි ලකුණු 6යි ඒ අනුව තමයි ලකුණු 10 හැදෙන්නේ ලකුණු 10 හැදෙන්නේ එහෙමයි පුතේ ඊළඟට අපිට ඉන්න තියෙන්නේ නිර්මාණ ගාන නේද පුතා? නිර්මාණ ගැටලුව. අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න මේක මම හිතන්නේ ඕගොල්ලන්ට ලියාගන්න ඕන වෙයි.
දරුවනි හරිද සටහන් කරගත්තද අවශ්‍යය අපි අදට මෙතනින් නවත්තමු නේද පුතා අපි එතකොට අපිට තව ප්‍රශ්න කීපයක් තියෙනවා අපි ඒක සාකච්ඡා කරමු ඉදිරියේ එහෙමනම් ඔයාලා හදලා නැති අය මේ ප්‍රශ්න වලට උත්තර දීලා තියාගන්න අපි ඊළඟ දවසේ අපි ඒක සාකච්ඡා කරමු ඒ අතර පහුගියේ කරපු ප්‍රශ්න පත්‍ර නැවත නැවත බලන්න දීලා තියෙන තව ගැටළු ප්‍රශ්න පත්‍ර තියෙන ඒවා හදන්න එතකොට මේ ඉරිදා හෙට ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවෝ එන්න හෙට පවපත් එකක් නැති වෙයි කියලා හිතනවා ඉරිදා හින්දා එහෙනම් අපි හෙට පන්තියේ තියමු බලන්න මම ඒ ගැන තොරතුරු හෙට උදේ දාන්නම් හරි හෙට උදේ දාන්නම් අපි ක්ලාස් පදින්න පටන් ගත්තා එක කණ්ඩායමක් ඊළඟ කණ්ඩායම ඉරිදා හවස 6 ඉඳන් 6:00 හවස අපි බලමු වඩා වැඩි තොරතුරු මම හෙට උදේ දාන්න එහෙමනම් දරුවනි අදට අපි මෙතනින් නවත්තමු ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා අයිබෝවන් අයිබෝවන් සර් පුත්සන් සර්ණයි